අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිසංසල රත්නායක මම චානකී නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ රිෂාඩ් බදූදීන් ලබන 27 දක්වා රිමාන්ඩ් 20 ගැන අධිකරණ තීන්දුව හෙට පාර්ලිමේන්තුවට ඇඳිම් නීති ප්‍රදේශවල ඖෂධ හා වෙළඳසැල් හෙට පැය 10ක් විවෘතයි. පාස්කු ප්‍රහාරයේ සැලසුම 15000කට ආසන්න පිරිස් දැන සිටියා. ජනපති කොමිසමේදී හෙළිවේ. එකම පවුලේ දරුවන් 3 දෙනෙක් දියේ ගිලී මිය යති. මාස 6ක් වසා තිබූ ඉන්දියාවේ පාසැල් අර්ධ වශයෙන් විවෘත කෙරේ. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙත අවධානය. අද පෙරවරුවේ අත්අඩංගුවටගත් රිෂාඩ් බදූදීන් මහතා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. බදූදීන් මහතා සමග තවත් 6 දෙනෙකුද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණ දිනේදී බස් රථ 221ක් යොදා ගනිමින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්දදායකින් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග කළේ පසුගිය 13 වෙනි දිනයි. අදාළ බස් රථ යෙදවීම හේතුවෙන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ රුපියල් 95 ලක්ෂයක මුදලක් අවභාවිත කිරීම හා සාවද්‍ය පරිහරණය ඔහුට එරෙහි චෝදනාවයි. ඒ අනුව පොදු දේපළ නීතිය යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් හා ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්සුදීන් මොහොමඩ් යන අයද අත්අඩංගුවට ගැනීමට නියම කෙරුණා. ඒ අනුව රිෂාඩ් බදූදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවනු ලැබුවා. සතියකට ආසන්න කාලයක් පොලිසිය මගහරමින් සිටි රිෂාඩ් බදූදීන් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල එබනිස පාරේ එබනිස් සුකෝබෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවසක රැඳී සිටියේදී. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බදුර්දීන් මහතාට එම නිවසේ රැඳී සිටීමට ආධාර අනුබල දුන් වෛද්‍යවරයෙකු හා ඔහුගේ බිරිඳද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මීට අදාළ තවත් පුද්ගලයින් 7 දෙනෙක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. හිටපු අමාත්‍යවරයාට අමතරව කළුබෝවිල කොහුවල ප්‍රදේශයේ එක්තරා නිවසක දින 2ක කාලයක් ගත කර තිබෙනවා. ඊට පසුව තමයි මෙම දෙහිවල ප්‍රදේශයේ ස්ථානයට පසුගිය 15 වෙනිදා පැමිණ එහි නැවතී සිට ඇත්තේ. සැකකාර අමාත්‍යවරයා පළවෙනි නිවාසයේ සිට දෙවෙනි නිවාසය දක්වා රැගෙන ගිය එක්තරා විදේශ රැකියා ඒජන්තවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අඩාලච්චන ප්‍රදේශයේදී කොහුවල ප්‍රදේශයේ කළුබෝවිල පිහිටි නිවසේ සිට දෙහිවල නිවසට ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර රථයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයටගෙන තිබෙනවා. හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙක්යි සඳහන් කරන ලද පුද්ගලයෙකුත් එම නිවසේ සිටියා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. පිට අනාවරණය වෙලා තියෙනවා තවත් කිහිප දෙනෙක්ම මෙම සැකකරුවන්ට රැකවරණයේ සැලසීමට ඒ වගේම සංගවා තැබීමට යම් ආකාරයෙන් ආධාර අනුබල දී ඇති බව එවැනි තැනැත්තන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මෙම ප්‍රධාන නඩුවට අදාළ අනෙක් තැනැත්තා මොහොමඩ් යාසිම් නැමැත්තා අත්අඩංගුවට ගැනීමටත් තවදුරටත් ක්‍රියා කරනු ලබනවා. අත්අඩංගුවටගත් රිෂාඩ් බදූදීන් මහතා ඇතුළු පිරිස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ අද පස්වරුවේ. එහිදී බදූදීන් මහතා සහ යාසින් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අප ඉල්ලා සිටියා. ඒ සම්බන්ධ ලිඛිත දේශන ලබන 23 වෙනි දිනට පෙර ඉදිරිපත් කරන්නයි නියම කළ මහේස්ත්‍රාත්වරයා අප නියෝගයේ ලබන 27 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නා. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ බදූදීන් මහතා දින 6ක් තිස්සේ නීතියේ රැහැනින් පලා ගොස් චණ්ඩියෙක් සහ රස්ති අධිකාරියෙක් ලෙස ක්‍රියා කර ඇති බවයි. එවැන්නෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව පැවසීම ලැජ්ජා සහගත බවද ඔහු කියා සිටියා. බදූදීන් මහතාට එරෙහිව ද්වේෂ සහගතව ක්‍රියා කර නැති බවත් එම නිසා ඔහු ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් විශාල මහජන මුදලක් වැය කිරීමට සිදු වූ බවත් දිලීප පීරිස් මහතා කියා සිටියා. බදූදීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා රැසක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ක්‍රියා කිරීමට විමර්ශන සිදු කරන බවද ඔහු අධිකරණයට කියා සිටියා. රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම අද දින ගරු නීතිපතිතුමා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්
අද දිනත් සාකච්ඡා කළා. එම සාකච්ඡාවලදී අනාවරණය වීමක් සිදු වුණා. මෙම රිෂාඩ් බදුද්දීන් යන අය සම්බන්ධයෙන් මෙම සිද්ධිය හැරුණුකොට වෙනත් සිද්ධි ගණනාවක් එනම් සිද්ධි 10කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරන බවට. එම විමර්ශනයන් සම්බන්ධයෙන්ුත් සවිස්තරාත්මක විස්තර ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළා. එසේ ඉදිරිපත් කර උපදෙස් ලබා දීමක් සිදු කළා. එම සියලුම විමර්ශනයන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ වරද පදනම් කරගෙන වැඩිදුරටත් විමර්ශන සිදු කළ යුතු බවටත් මනා දැනුමකින් හා පළපුරුද්දකින් යුත් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත්කර අදාළ විමර්ශනයන් හරියාකාරව කාර්යක්ෂම සහ විධිමත් ලෙස කඩිනමින් සිදු කරන ලෙසට උපදෙස් ලබා දුන්නා. කොවිඩ්-19 රෝගය වැළඳුණු 3440 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර දිවුලපිටිය කොවිඩ් පොකුරේ සුවය ලැබූ රෝගීන්ගේ ප්‍රථම කණ්ඩායම ඊයේ රෝහල් වලින් පිටව ගියා. ඊට 30 දෙනෙකු අයත්. දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව කොවිඩ්-19 රෝගය වැළඳුණු 87 දෙනෙකු අද වාර්තා වුණා. ඒ සමග දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 2162. කොවිඩ්-19 රෝගය වැළඳුණු 3440 දෙනෙකු සුවය ලබා තිබෙනවා. එම ප්‍රතිශතය 61.15%. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය 38.61%. කොවිඩ්-19 රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස් වේදේ පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා සමග අද පැවැත්වුණා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සහ වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර හා ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධානයට ලක් වුණා. රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමේදී නව තාක්ෂණ උපක්‍රම සහ ක්‍රමවේද භාවිතය පිළිබඳව උපදෙස් ලබා ගැනීම සාකච්ඡාවේ අරමුණයි. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු මුදාහැරීමේදී අනුගමනය කරන්නා වූ ක්‍රමවේද නව විද්‍යාත්මක පදනමක් මත සිදු කිරීම පිළිබඳවද සාකච්ඡාවට භාජනය වුණා. PCR පරීක්ෂණ වලට අමතරව නව වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දී කෙටි කලක් තුළ මෙම රෝගීන්ගේ ප්‍රතිශතය අවම කර ගැනීම හා ආවේක්ෂණ කටයුතු විධිමත් කිරීමටද මෙහිදී යෝජනා වුණා. මේ සාකච්ඡාවට දෙවේන පුරා සිටින විශේෂඥ වෛද්‍යවරු විශාල පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේ ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මියද සහභාගී වුණා. වවුනියාව මහරෝහලේ දෛනික කටයුතු සීමා කර තිබෙනවා. වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායනය වූ 30 දෙනෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී එම රෝහල වෙත රැගෙන ඒම ඊට හේතුවයි. දෙවුලපිටිය දිසාරෝහලේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී තිබෙනවා. ඒ අනුව එම රෝගියාගේ ආශ්‍රිතයන් 17 දෙනෙකුට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කෙරුණා. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සෙසු රෝගීන් වෙනත් රෝහල් වෙත යොමු කර තිබෙනවා. කොළඹ නැව් තටාකාංගනයේ සේවය නියුතු කරන්දිනිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි කරන්දිනිය මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. ඔහු නිවාඩු ලබා තම නිවසට ගොස් සිටියේදී ඇල්පිටිය රෝහලේදී PCR පරීක්ෂණයක් සඳහා යොමුව තිබෙනවා. ඔහුට එහිදී රෝගය වැළඳී ඇති බවට තහවුරු වුණා. ඔහුගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අනිකුත් ආශ්‍රිතයන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ අනුව එම රෝගී පුද්ගලයා දිවුලපිටිය රෝහලට රෝහලගත කිරීම සඳහා අද දින පිටත් කරා. මේ වෙනකොට එම රෝගියා ගමන් කළ ප්‍රදේශයේ ආශ්‍රිතයන් සොයා මේ වෙනකොට විමර්ශන සිදු කරමින් පවතිනවා. කොළඹ වරායේ සියලු කටයුතු පෙර පරිදිම අඛණ්ඩව සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. වරායේ කිසිම කෙනෙකුට කොවිඩ් රෝගය වැළඳිලා නැහැ. නමුත් වරාය ඇතුළත විශාල වෙනත් ආයතන ප්‍රමාණයක් වැඩ කරනවා. එහි ප්‍රධාන ආයතනයක් තමයි ඩොක්යාඩ් ආයතනය කියන්නේ. මේ ආයතනයේ සාමාන්‍යයෙන් දිනකට 1500ක් 2000 අතර ප්‍රමාණයක් වැඩ කරන ආයතනයක්. ඒ ආයතනය තුල 5 දෙනෙකුට මේක වැළඳීම නිසා දැන් දවස් කිහිපයකට ප්‍රථම මේ කට්ටිය PCR පරීක්ෂණ නිරන්තරයෙන් පවත්වාගෙන ගියා. මේ ආයතනය 1000කට ආසන්න ප්‍රමාණයක් PCR පරීක්ෂණ පවත්වලා තමයි මේ 5 දෙනෙක් හමු වෙලා තියෙන්නේ. ඉතින් ඒව හමු වෙනකොටම ඒ කට්ටිය ඒ අවස්ථාවේ උන්ව අයින් කරලා ඔවුන් සමග සම්බන්ධ වෙච්ච අනිත් සියලු දෙනාමත් අයින් කරලා සුළු පිරිසකින් ඒ ආයතනය කරගෙන යනවා. ඒ වගේම වරාය අධිකාරිය මේවා අවට සිදුවෙන නිසා විශාල ප්‍රමාණයක පරීක්ෂණ පවත්වනවා. අපි මේ වරාය එක මොහොතක්වත් මොන ප්‍රශ්නයාවත් අපි වැහුවේ නැහැ. දවසේ පැය 24ම සතියේ දවස් 7ම හැම දෙයකම වැඩ කරගෙන තමයි මේ රටේ අපිට රටට අවශ්‍ය සේවාව සපයලා තියෙන්නේ. මීගමු නගර සභා වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් දෙකක පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් එම් වෙළඳ සංකීර්ණයේ සියලුම පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ඔවුන් සියලු දෙනා ඉකුත් දිනක දිවුලපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවදානමක් පැවතියද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සාර්ථකව පැවැත්වෙනවා. විභාග මධ්‍යස්ථාන විෂ බීජාණුහරණය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම රැසක්ද ක්‍රියාත්මකයි. කිසියම් මධ්‍යස්ථානයක සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු නොවන අයුරින් වගකීම් විරහිත බවක් පවතී නම් හෝ අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ලැබී නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ 19/88 ශ්‍රනික ඇමතුම් අංකයට දැනුම් දිය හැකියි. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට උදේ 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙන බව COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. දැන් හෙට දිනේදී විශේෂයෙන්ම මේ ගම්පහ ප්‍රදේශයේ යක්කල ඒ වගේම නිට්ටඹුව යන පොලිස් වසම් ආශ්‍රිතව නුවර පාරේ වාහන ගමනාගමනයේදී දැඩි ලෙස අපි සීමාවන් ක්‍රියාත්මක කරනවා. නුවර දෙසට වගේම කොළඹ දෙසට නුවර පාරේ වාහන ගමන් කරන්න පුළුවන්. නමුත් කිසිම හේතුවක් නිසා එම වාහන යක්කල පොලිස් බල ප්‍රදේශය තුල වගේම නුවර පාරේ කොටසක් වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ඒ වගේම වීරගුල පොලිස් බල ප්‍රදේශයට සහ නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයට අයිති වෙනවා. ඒ අනුව එම සීමාවන් එම මාර්ගයේ කිසිම ස්ථානයක වාහන නවතා තැබීමට ඒ වගේම මගින් නංවා ගැනීමට හෝ බැස්සවීමට හැකියාවක් නැහැ. ඒ වගේමයි මීගමු පාරෙත් කඳාන සීදුව සහ ජායල පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිත ප්‍රධාන මාර්ගයේ කිසිම ආකාරයකින් වාහන වලින් මගින් නංවා ගැනීමට හෝ බැස්සවීමට හැකියාවක් නැහැ. මේ සඳහා එකම ව්‍යාතිරේක අවස්ථාව වන්නේ අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණයි. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ සේවකයන් එක්රැස් කළ රුපියල් මිලියන 15ක් ඉටුකම COVID-19 අරමුදලට අද ලබා දුන්නා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා විසින් අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්දු රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවේ අර්ලියගහ මන්දිරයේදී. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකින් 7500ගේ දිනක වැටුප බෙරිස පරිත්‍යාග කර තිබෙනවා. සහරන් හෂීම් ඇතුළු බෝම්බකරුවන්ගේ ප්‍රහාරයේ සැලසුම අප්‍රේල් 11 වනදා වන විට 15000කට ආසන්න පිරිසක් දැනුවත්ව සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අදානාවරණය කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා. නිලන්ත ජයවර්ධන මහතා අද කොමිසම හමුවට කැඳවා තිබුණේ 24 වනි වරටයි. අග්‍රාධිකරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේ වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම, මාවනෙල්ල බුදු පිළිම කැඩීම, වනාත විල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ තස්ලිම් නැමැත්තාට වෙඩි තැබීම කියන සිද්ධීන් වලට සහරන් සම්බන්ධ බව රාජ්‍ය බුද්ධි සේවයේ දැන සිටියාද? මාවනෙල්ල බුදු පිළිම කැඩීම සහ වනාත විල්ලුව පිටුපස සහරන්ගේ සම්බන්ධයක් තිබෙන බව අපිට හෙළි වුණා. ඒ සිද්ධි හතරම ත්‍රස්තවාදී කියන්නේ නෙවෙයිද කියන්නේ? ස්වාමීනි, ඒ සිද්ධීන් සියල්ල විමර්ශනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අපි කළේ ඔවුන්ට සහායක් ලෙස තොරතුරු සොයා දීම පමණයි. ඔබ ආරක්ෂක කවුන්සිලයේදී සහරන් ත්‍රස්තවාදී කියලා නොකියූ බව මේ කොමිසමට සාක්ෂි ලෙස ලැබී ඇතනම් ඒ සත්‍යයක්ද? ත්‍රස්තවාදී කියන වචනේ භාවිතා නොකලට Tamanගේ අනුගාමිකයන්ව IS මතවාදයේ අනුව අභිප්‍රේරණය කරමින් සිටින බවට මම ආරක්ෂක කවුන්සිලය දැනුවත් කළා. වවුනතිව පොලිස් නිලධාරීන් මැරුවේ සහරන්ගේ ගෝලයෝ කියලා විමර්ශනවලදී අනාවරණය කරගත්තා නම් විමර්ශකයන් කියන්න තිබුණා සහරන් ත්‍රස්තවාදියෙක් කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක කවුන්සිලයේදී සහරන් වහාම අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් කළාද? සහරන් හෂින් නමින් කිව්වේ නැහැ අත්අඩංගුවට ගන්න කියලා. නමුත් මේ ගැන කතා කරන වෙලාවේ ඇයි ඔය මිනිහව තාම එළියේ තියන් ඉන්නේ කියලා නම් ඇහුවා. කටුවාපිටිය නුවරඑළිය ඒ වගේම පානදුර වගේ ප්‍රදේශවල ආරක්ෂක නිවාස ගැන රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු තිබුණාද? නුවරඑළිය බ්ලැක් ෆූල් එක ගැන නම් තොරතුරු තිබුණා. නමුත් අනිත් ඒවා නම් වාර්තා වුණේ නැහැ. මොකද ඒ අය මාස 3-4ක් විතර එක තැන ඉඳලා මාරු වෙනවා. පාස්කු ප්‍රහාරයට පෙර සහරන් ඇතුළු කණ්ඩායම පුහුණු කඳවුරු කීයක් පැවැත්වුවා කියලාද රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු තියෙන්නේ? නුවරඑළියේදී ආයුධ ගලවලා සවිකිරීමේ පුහුණුවක් කළා කියන එක වාර්තා වුණා. පාස්කු ප්‍රහාරයට පෙර මේ වගේ රාජ්‍ය බුද්ධි සේවය දැනගෙන හිටියද? කිසිම බුද්ධි සේවයක් දැනගෙන හිටියේ නැහැ. නුවරඑළිය ගැන විතරයි දැනගෙන හිටියේ. ඒකයි අපි සහරන් ඉන්න තැන කියනකොට සහරන් කියලා නම හැමතැනම කිව්වේ. අපි ප්ලෑන් කළේ මාස්ටර් මයින්ඩ් ඇරෙස්ට් කරන්න. සහරන් ගැන සහ මේ තොරතුරු ගැන අප්‍රේල් 11 වෙනිදා වෙනකොට මේ රටේ 10000ක් විතර මේ ගැන දැනගෙන හිටියා. ඔබ බොහොම බරපතල ප්‍රකාශයක් කළේ. අප්‍රේල් 11 වෙනකොට මේ ගැන 10000ක් විතර දෙනා දැනගෙන හිටියා කියලා කියන්නේ වගකීමෙන්ද? ඔව් ස්වාමීනි. පොලිස්පති මේ කොමිසමේදී කිව්වා මේ බුද්ධි තොරතුරු රේන්ජ් 4කට දුන්නා කියලා. එතනම බස්නාහිර පළාතේ නිලධාරීන් 8000ක් විතර ඉන්නවා. STF එකේ 5000කට මෙහා ඉන්නවා. ඊළඟට ස්වාමීනි 20 වෙනිදා තානාපති කාර්යාලය වලින් දැනගෙන හිටියා. ඉතින් ස්වාමීනි එතකොට කීයක්ද? සහරානුත් දැනගෙන ඉන්නේ නැති. අර පාර්ලිමේන්තුවේ 225 දෙනාටම යොමු කරලා තිබුණා. ඒගොල්ලෝ නම් කියවන්න දන්නේ නැහැ කියමුකෝ.
නමුත් ඒ අයගේ ආරක්ෂක අංශ දැනගෙන හිටියා. මෙහෙම බැලුවම 10000ක් නෙවෙයි 15000ක් විතර මේක දැනගෙන හිටියා ස්වාමීනි. එතකොට ඒ අය දැනගෙන ලංකාවේ තීරණ ගන්න ඕන සියලු දෙනා දන්නේ මේ රටේ මිනිස්සු මැරුණ එකේ මව් වගකීම් බාරගන්නේ අප්‍රේල් 7 වෙනිදා වෙනකම් විතරයි. ඔය විදේශ බුද්ධි සේවයට සහරාන් ගැන ඔක්කොම තොරතුරු දුන්නේ අපි. මටත් වඩා මේ මගේ නිලධාරීන් තොරතුරු රැස් කරපු නිසා මම මගේ නිලධාරීන් ගෙනලා විදේශ බුද්ධි සේවය දැනුවත් කළා. මේ රටේ වෙලා තියෙන විදේශ රටකින් ආවොත් ඒක ලොකුයි. අපි කිව්වොත් පොඩි. අනික අපි සහරාන් ගැන කියලා තිබුණේ 2016 ඉඳලා. මට තොරතුරු ලැබුණේ ප්‍රහාරය ගැන අප්‍රේල් 4. 5 වෙනිදා මම ඒක ලිඛිතව ගෙන්න ගත්තා. 6 වෙනිදා මම හිතුවා ඉස්සරහට එන අලුත් අවුරුදු කාලෙත් එක්ක මේක මල්ලඟ විතරක් තියන් ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඒ නිසා ජාතික බුද්ධි ප්‍රධානියට හා පොලිස්පතිට දැනුම් දුන්නා අප්‍රේල් 7 වෙනිදා. 8 වෙනිදා මට ජාතික බුද්ධි ප්‍රධානිගෙන් වාර්තාවක් ලැබුණා. එතෙන්දි මම කිව්වා පොලිටිකල් ඉන්ක්වයරි එකක් වෙයි කියලා. අද වෙනකොට අවුරුදු එකමාරක් ගිහින් ඒක හරි ගිහින් තියෙනවා. ඒ තමයි රිෂාඩ් බදුදීන්ගේ මල්ලි එක්ක සහරාන් ගියා කියන එක. ජාතික බුද්ධි ප්‍රධානියා එතකොට කිව්වා මේක ආරක්ෂක ලේකම්ට කියන්න කියලා. මෙතන කොමිසමට ඇවිත් ඔහු කියනවා අප්‍රේල් 9 රැස්වීමේදී නිලන්ත මේක කතා කරයි කියලා හිතන් හිටියලු. ස්වාමීනි මට පරිචිත්ත ඥානය නැහැනේ එහෙම හිතන් හිටියට. 9 වෙනිදා රැස්වීමේදී මම ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහත්තයාගෙන් ඇහුවා. සර් ඕක තාම අතේ තියන් ඉන්නවද? ඕක ලෙඩක් කියලා. මම දන්නේ මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි ප්‍රධානිකත් පියවර මොනවද කියලා. ස්වාමීනි මම තොරතුරු දීලා මම ලෙඩේට බෙහෙත් හොයන්න ගත්තා. මේ අය ඒ ඔක්කොම අමතක කරලා වැඩේ වැරදුනහම මගේ ඇඟට දානවා. ඔබ මේකෙන් අත හොද ගන්නවා. එහෙම නේද නිලන්ත මහත්තයා? මම ඒක ප්‍රතික්ෂේප කරනවා. මං කනගාටු වෙනවා මගෙන් එහෙම දෙයක් අහන එකට. ඔබ නොඑක් අවස්ථාවල කිව්වා මේ ප්‍රහාරයේ වගකීම බාරගන්නේ නැහැ කියලා. මගේ වගකීම මේ කොමිසම තීරණය කරයි. මම කළ රාජකාරිය මම දන්නවා. මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මම දවස් ගාණක් දුන්න සාක්ෂිය ඇත්ත. මම රස්සාවේ ඉන්නවද හිරේ යනවද කියන එක කොමිසම තීරණය කරයි. මම අත හොද ගන්නේ නැහැ. 2015 මාර්තු 3 වෙනිදා ඉඳලා 2019 දෙසැම්බර් 5 වෙනකම් මම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක ලෙස කරපු දේවල් කිසිම බුද්ධ්‍යංශයක් කළේ නැහැ. අප්‍රේල් 20 ගෙන් පස්සේ ආපු කොළවලට ගත්ත ඇක්ෂන් අප්‍රේල් 9 වෙනිදා ගත්තනම් ඒ ඇටිටියුඩ් ඊට කලින් තිබ්බනම් ඒ වෙනස බලා ගන්න පුළුවන් කොමිසමට. අන්න ඒකයි ටර්නින් පොයින්ට් එක. අප්‍රේල් 21 මෙහෙම වුණේ. ඉන්ටෙලිජන්ස් හොයාගත්තාම ඒගොල්ලන්ගේ. පිපිරුණාම ඒක අපේ. එච්චරයි ස්වාමීනි. විජාතික අරමුණු වෙනුවෙන් ඉදිරිපත් කළ 19 වෙනි සංශෝධනය හකුලා දැමීමට පුළුල් ජනවරමක් හිමි වී ඇතැයි වියත්මග සංවිධානය පවසනවා. 20 වෙනි සංශෝධනය පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මේ අදහස් පළ වුණා. පරමාධිපත්‍යයේ සම්පූර්ණ යට කළා. අර බල තුලනේ විනාශ කළා. දේශපාලනික උවමනාවන් විජාතික මේ පොළේ පැල කරන්නේ ඒ න්‍යාය පත්‍රයේ පැල කරන්න තමයි මේගොල්ලෝ ක්‍රියා කරන්නේ. ඉතින් අපි මොකද ඒක ජනතාව දැක්කා. ඒ නිසා තමයි සුවිශාල වරමක් ජනතාව දුන්නේ. ඉතින් එහෙනම් අද කරන්න ඕන මොකද්ද? 19 භයානක ලියවිල්ල මේකෙන් ගලවන්න ඕන. ආණ්ඩුවේ විශාල මන්ත්‍රීන් ප්‍රමාණයක් අද උදේ අපිත් එක්ක සාකච්ඡා කළා. ඇත්තටම අපි උන්ට එකම වචනයකින්වත් කිව්වේ නෑ 20 පරද්දන්න කියලා. අපි කියන්නේ 20 දිනවන්න කියලා. තාමත් අපි කියන්නේ 20 දිනවන්න. මොකද හේතුව 20 දිනවිය යුතුයි රාජ්‍ය ශක්තිමත් කිරීම සඳහා. හැබැයි 20 දිනවන්න ඕනේ නම් රටට යහපත් වන කාරණා ටික ඉතුරු කරලා. 19 වෙනි සංශෝධනයට විරුද්ධ වෙච්ච එකම මන්ත්‍රීවරයා හැටියට 20 වෙනි සංශෝධනයෙන් 19 අහෝසි වෙනවා නම් ඒකට ඉස්සෙල්ලාම අතුස්සන්නේ මම. මේ 20 වෙනි සංශෝධනයෙන් කරන්නේ ව්‍යාතිරේක නැත්නම් එක්සෙප්ෂන්ස් තුනක් හැර අනිත් සියලුම දේ 19 වෙනි සංශෝධනයට ඉස්සෙල්ලා තිබ්බ ව්‍යවස්ථාපනීය තත්ත්වය තමයි පත් කරන්නේ. ඒ තුන තමයි පාර්ලිමේන්තුවේ දූර කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම, ජනාධිපති කෙනෙක්ට දෙවරකට වඩා තරඟ කරන්න බැරිවීම සහ තොරතුරු දැනගැනීමේ පනත. මෙන්න මේ තුන හැර අනිත් තියෙන සියලුම දෙයක්ම 20 වෙනි සංශෝධනයෙන් 19 වෙනි සංශෝධනයට ඉස්සෙල්ලා තිබ්බ තත්ත්වය තමයි පත් කරගන්නේ. මේ 20 වෙනි සංශෝධනයෙන් කෙරෙන්නේ 1978 සිට 2015 දක්වා සිටපු සියලුම ජනාධිපතිවරුන්ට තිබූ බලය මිස ඊට වඩා එක අංශු මාත්‍රයක්වත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 20 වෙනි සංශෝධනය ලැබෙන්නේ නැහැ. මිනිසුන්ට පෙන්වන්න හදනවා බුදු අම්මේ විගණන කොමිෂන් සභාව අහෝසි කරලා මහා පුදුම විනාශයක් කරන්න හදන්නේ කියලා. විගණන කොමිෂන් සභාව නෙවෙයි මේ රටේ විගණනය සඳහා බලය දුන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ බලය 19ට පෙරත් තිබුණා, 19 යටතේ තිබුණා, 20 යටතේ තියෙනවා. හැබැයි ඔය කියන අයට අමතක වෙලා තියෙනවා 2018 අංක 19 දරන ජාතික විගණන පනත කියලා එකක් තියෙනවා. ඒ පනතේ කියලා තියෙනවා විගණකාධිපතිවරට කරන්න පුළුවන් මොනවද බැරි කියලා. අනික් අතට ජනාධිපති ලේකම් කාර්යාලය අයින් කරනවලු, අගමැති කාර්යාලය ඔඩිට් එකෙන් අයින් කරනවලු. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ මේ අරලු බුළු නෙල්ලි ඔක්කොම දාන තැනක් නෙවෙයි. ඒකේ තියෙන්නේ යම්කිසි රාමුවක්. මේකේ තියෙනවා නැතෝ කියලා ලතෝනි දෙනවා. ඔය 19 වෙනි සංශෝධනයේ එන්නට කලින් අගමැති කාර්යාලය හෝ ජනාධිපති කාර්යාලය කියලා වචන දාලා තිබුණේ නැහැ. ඒ කාලෙත් ඒවා ඔඩිට් කරා.
දැන් ඒ පනත කිසිසේත් අවශ්‍ය වෙලා හෝ දියාරු වෙලා නැහැ 20 වන සංශෝධනය නිසා. ඒක අදත් තියෙනවා හෙටත් තියෙනවා 20 වන සංශෝධනයේට ඉස්සෙල්ලත් තිබුණා පස්සෙත් තිබුණා. ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය සම්පූර්ණ විගණන ක්ෂේත්‍රයට ඇතුල් වෙනවා කියලා. ඒක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙන වගන්තිවල පැහැදිලිව ප්‍රකාශලා තිබෙනවා. හැබැයි ඒ ගැන සැකයක් තියෙනවා නම් ජනතා මනසේ එහෙම සැකයක් දැන් ඇති කරලා තිබෙනවා නම් ඒකට විසඳුමක් හැටියට ඊටමත් පැහැදිලි සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අපි සූදානම්. ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය විගණනාධිපතිවරයාගේ ඒ කාර්යභාරයට ඇතුළත් කරනවා. 1978 තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත වුණේ. එදා සිට 19 වන සංශෝධනය සම්මත කරපු 2015 වර්ෂය දක්වා අවුරුදු 37ක් ගත වුණා. ඒ සම්පූර්ණ අවුරුදු 37 කාලය තුල ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට කිසිම බාධාවක් නීතියෙන් තිබුණේ නැහැ. ඒ අවුරුදු 37 තුල ද්විත්ව පුරවැසියන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ආසන ගත්තා? මේ ගැන කාටවත් විවේචනයක් තිබුණේ නැහැ. හදිසියම මේ ප්‍රශ්නේ උද්ගත වුණේ ප්‍රතිපත්ති සාධකයක් නිසා නෙවෙයි පුද්ගල කේන්ද්‍රීය ප්‍රශ්න නිසා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 වන වගන්තිය යටතේ පැහැදිලිව සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ගණන් ගන්නේ එකම කොටසක් හැටියට. ඒ පුරවැසියන් අතර විභේදන දක්වන්න බෑ. කොයි ආකාරයේ පුරවැසි භාවයක් තීරණාත්මක සාධකය වන්නේ ඒ පුද්ගලයා ශ්‍රී ලංකා ජනරජයේ පුරවැසියෙක් වීමයි. එසේ පුරවැසියෙක් වනවා නම් පුරවැසි භාවයට අදාළ සියලුම අයිතිවාසිකම් ඒ පුද්ගලයාට නොමසුරුව බුද්ධි විඳීමේ අයිතිය පූර්ණ හැකියාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 වන වගන්තියෙන් මේ රටේ සියලුම පුරවැසියන් වෙත පැවරෙනවා. දැන් ද්විත්ව පුරවැසියෙක් කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. එතකොට අපේ නීතිය යටතේ ඡන්දය දෙන්න නිත්‍යානුකූල අයිතියක් හැකියාවක් තිබෙන පුද්ගලයෙකුට ඡන්දය ඉල්ලන්නත් පුළුවන්. ඉතින් එම නිසා ද්විත්ව පුරවැසි භාවය කියන පදනම මත ශ්‍රී ලංකා පුරවැසියෙකුට අයිති සියලුම අයිතිවාසිකම් කප්පාදු කරන්න බෑ. අර්ජුන මහේන්ද්‍රන් ද්විත්ව පුරවැසියෙකු නොවේ. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පුරවැසියෙක්. එම නිසා එතුමා පිළිබඳ ප්‍රශ්න මේකට කිසිසේත් අදාළ වන්නේ නැහැ. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය පෙරලා දාන්න මූලිකව කටයුතු කරේ සමාජ මාධ්‍ය යොදාගෙන දැඩි බොරු චෝදනා සහ බොරු මත සමාජය තුළ වැපිරීම මගින්. මෙය ඉතා සූක්ෂම ආකාරයට කරා 2015 පැවති රජය පරාජය කිරීම සඳහා ජනතාව අතර වැරදි මතයක් ඇති කරන්න. අපිට පෙනී යනවා මේ වෙනකොට නැවත ඒ පරණ ක්‍රියාවලිය නැවතත් සමාජ මාධ්‍ය තුලින් ඉස්මතු වෙලා වැරදි මත පතුරවන්න හදනවා. අවුරුදු 5ක් ගත වුණාම අපි නැවත ජනතාව ඉදිරියට එන්න ඕනේ. එදාටත් ආඩම්බරයෙන් කොන්ද කෙලින් තියන් ඇවිල්ලා ජනතාව ඉදිරියේ ඡන්දෙ ඉල්ලන්න පුළුවන් විදිහේ රජයක් හැටියට කටයුතු කරන රජයක් මිසක් මෙය ජනතා සිතුම් පැතුම් වලට පයින් ගහන රජයක් බවට පත් වෙන්නේ නැහැ කියන ඒ සහතිකය අපි ජනතාවට ලබා දෙන්න. කොවිඩ් වසංගතය හමුවේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ අසාර්ථක උත්සාහයක සමගි ජනබලවේගයේ නිරත වන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. පවතින තත්ත්වය හමුවේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයේ කල් තිබිය යුතු බවට විපක්ෂය කරන ප්‍රකාශවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණේ ලබන 21 සහ 22 දිනවල 20 වෙනි සංශෝධනය පිළිබඳ විවාදයේ පැවැත්වීමටයි. ඒත් අද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ 20 වෙනි සංශෝධනය පිළිබඳ විවාදය කල් දමන ලෙසයි. එම ලිපියෙන් ඔහු ප්‍රකාශ කරන්නේ පනවා ඇති නීති රීතිනුව දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම අවශ්‍ය බවයි. එම නිසා පාර්ලිමේන්තු රැස්වීම නිමා කළ යුතු බවද ලක්ෂ්මන් කිරියල්ල මහතා කතානායකවරයාට යොමු කර ඇති ලිපියේ සඳහන්. ඔවුන් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ පාර්ලිමේන්තුව කැඳව ගන්න හැටි. එතකොට මේ කිසි දෙයක් කිව්වේ නැහැ. උසාවිය කියලා කිව්වේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. දැන් කියන පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා. ඒ නිසා පැහැදිලිව අපි කියනවා මේ කිරියල්ල ඇමතුමා ඇතුළු බංකොලොත් වෙච්ච දේශපාලන නඩය හදන්නේ පාර්ලිමේන්තුව වහන්න. ඒක තමයි ඔවුන් කරන්න හදන්නේ. පක්ෂ නායක රැස්වීම පැවැත්වුවා කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය අපි අනුමත කරගෙන ඉවරයි. සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය අද ආරම්භ කෙරුණා. ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34818ක්. ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. පත්වීම්ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 6ක විධිමත් පුහුණුවක් ලැබෙනවා.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන බාරව සිටිනවා. පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට NVQ 3 ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කරනවා. පුහුණු කාලය තුල අභ්‍යාසලාභියෙකුට රුපියල් 22500ක මාසික දීමනාවක්ද ගෙවීමට නියමිතයි. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරනු ලැබුවා. එය බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. අඩු ආදායම් ලාභීන්ගේ ආදායම නැන්වීම සමාජ සංරක්ෂණයේ තහවුරු කොට දිළිඳු බව පිටු දැකීම ආදායම් විෂමතා හැකිතරම් සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම ඉන් අපේක්ෂා කෙරෙනවා. වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි 20 වෙනිදා ආරම්භ කෙරුණා. භාෂා තුනෙන්ම පළ කළ පුවත්පත් දැන්වීම මගින් සුදුස්සන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබුවා. සියලු අයදුම්පත් තම ප්‍රදේශයේ බහර ග්‍රාම නිලධාරී වෙත යොමු කරන ලෙස දැනුම් දුන්නා. එසේ ලැබුණු අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගෙන්වා ඉල්ලුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කොට අභ්‍යාසලාභීන් තෝරා ගනු ලැබුවා. තෝරාගත් කිසිවෙකු රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සමාජිකයින්. 6 මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන් PL1 ශ්‍රේණියේ ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කරනු ලබනවා. බඳවා ගනු ලබන පිරිස් රජයේ ගොවිපළවල සහ අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගී කරගනිමින් එළවලු සහ පළතුරු නිෂ්පාදන කටයුතු වලට මෙන්ම වනජීවී හා වන සංරක්ෂණ, වාරි මාර්ග, ගොවිජන සේවා, කෘෂි සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය රෝහල්, පාසල් සම්බන්ධ කටයුතු සඳහාද යොදවනු ඇති. බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ජාතික සඳුන් උයනක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. සඳුන් ගස් දහසක් සහිතව ඉදිකෙරෙන මෙය විවේක මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ හැකියි. බත්තරමුල්ල අපේකම පරිශ්‍රයට යාපද පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගය අසල අක්කර 9කින් යුත් භූමි භාගයක මෙය ඉදිකෙරෙනවා. සඳුන් උයන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක්. මෙහි ඉදිකිරීම පසුගිය ජූනි 6 වෙනිදා ආරම්භ කෙරුණා. සඳුන්ගත් සිටුවීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. උයනේ පොකුණු 11ක් ඉදිකිරීමට නියමිතයි. විශාල පොකුණු දෙකක් මැද්දේ එලිමහන් රංගපීඨයක්ද ඉදිකිරීමට නියමිතයි. යෝගී ව්‍යායාම හා භාවනා වැඩසටහන් සහ ව්‍යායාම කිරීමේ පරිශ්‍රද ඉදිකෙරෙනවා. අවන්හල් රතගාල්ද මීට අයත්. ජාතික සඳුන් උයනට ඇතුළු වීමට කිසිදු මුදලක් අය කෙරෙන්නේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉදිකිරීම භාරව කටයුතු කරනවා. දඹුල්ල රන්වැටියාව ප්‍රදේශයේ කොස්පොත ඇලේ නෑමට ගිය එකම පවුලේ දරුවන් තිදෙනෙකු අද උදේ දියගිලී මිය ගොස් තිබෙනවා. අද උදේ 9ට පමණ දරුවන් දියනෑමට යන බව පවසමින් නිවසින් පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් නැවත පැමිණීමට ප්‍රමාද වූ නිසා මව්පියන් ප්‍රදේශවාසීන්ට සමග දරුවන් සොයා ගියා. එහිදී කොස්පොත ඇලේ අනාරක්ෂිත වළක් අසල තිබී දරුවන්ගේ ඇඳුම් කිහිපයක් සොයා ගැනුණා. ගලේවෙල පොලිසියට මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අනාරක්ෂිත වලෙහි ජලය ඉවත් කළා. එහිදී වලපතුලේ තිබී දරුවන්ගේ මෘත ශරීර හමු වුණා. ඔවුන්ගේ සිරුරු ගලේවෙල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරුණා. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ අවුරුදු 15 සහ 12 යන වයස්වල පසු ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 7ක පිරිමි දරුවෙක්. ඔවුන් තිදෙනාම ගලේවෙල රන්වැටියාව මුස්ලිම් විදුහලේ ඉගෙනුම ලබමින් සිටියා. හෘදයාඝාත සහ ආඝාතය වැළැක්වීමට ලබා දෙන ක්‍රොෆිඩෝග්‍රේල් ඖෂධය මෙරටදී නිෂ්පාදනය ආරම්භ තිබෙනවා. ඒ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් ඖෂධයේ ප්‍රථම කොටස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත අද පිළිගැන්වුවා. ඖෂධයේ රුපියල් 2.10ක් වැනි මුදලකට වෛද්‍ය සැපයුම් අංශය වෙත නිකුත් කිරීමටයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සැලසුම් කර ඇත්තේ. මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් 60% දේශීය නිෂ්පාදනයේ රජයේ ඉලක්කයයි. මේ වන විට නිෂ්පාදනය කෙරෙන්නේ ඉන් 20%ක් පමණයි. දේශීය ඖෂධ නිෂ්පාදනයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුව ක්‍රියාවට නැන්වෙනවා. මෙමගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට මෙන්ම තත්ත්වයෙන් උසස් ඖෂධ ජනතාවට ලබා දීමට හැකිවනු ඇති. ඒ සමගම ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වෙනවා. අයිබෝවන්.